අපේකම කියන්නේ මොකක්ද කියලා. දැන් ඔයාලා දන්නවා පුතේ සිංහල භාෂාවේ වචන දෙකක් තියෙනවා. එකක් තමයි මම කියලා වචනයක් තියෙනවා. හරි? මම කියලා වචනයක් තියෙනවා. අනික තමයි අපි කියලා වචනයක් තියෙනවා. හරිද? අපි කියලා වචනය. එතකොට දැන් මම කියන වචනය තුළ අපි ගොඩක් දේවල් පුතේ මොනවද කරන්නේ? කියන්නේ මගේ කියන එක. මම කියනකොට ගොඩක් දේවල් මගේ කියලා අපි කියන්නේ පුද්ගලික අයිතියක් සටහන් කරනවා. අපි කියනකොට ඒකේ පොදු බවක් තියෙනවා. මේ මම කියනකොට ඒකේ ප්‍රයිවට් පර්සනල් දෙයක්. හරි? පර්සනල් දෙයක් කියන්නේ අපි ඔයාගේ පෑන කිව්වොත් ඒක පර්සනල් එකක්. අපි කියනකොට ඒකේ කොමන්. හරිද? අපි කියනකොට ඒක කොමන්. පොදු දෙයක් ඒක කොමන් කියන්නේ. හරිද? එතකොට අපිට තේරෙනවා දැන් සමාජය තුල මේ දෙකම තියෙනවානේ. අපි තුල මේ දෙකම තියෙනවා. මම කියන දෙයක් අපේ කරගන්න හරි අමාරුයි. මගේ කියපු දෙයක් අපේ කරගන්න හරි අමාරුයිනේ. මේක මගේ කිව්වොත් ඒක තව කෙනෙකුට බෑ භාවිත කරන්න. දැන් අපි මේ කතා කරන්න යන්නේ මෙන්න මේ මම කියන සංකල්පය ගැන නෙවෙයි. මම කියන දේ ගැන නෙවෙයි අපි කතා කරන්න යන්නේ. දැන් අපි කතා කරන්නේ අපි කියන එක ගැන. ඒ කියන්නේ පොදු දේ ගැන. පොදු දෙයක් ගැන තමයි අපි කතා කරන්න යන්නේ. කොමන් එකක්. පොදු දෙයක්. පර්සනල් දෙයක් ගැන නෙවෙයි. හරිද? එතකොට අපි ඒක මුලින්ම තේරුම් ගන්න ඕන. හරිද? හරි. එතකොට පුතේ දැන් අපි කියමුකෝ අපේ රටේ තියෙන නැෂනල් ඇන්තම් එක. නැෂනල් ඇන්තම් එක. එතකොට ඊට පස්සේ නැෂනල් ෆ්ලැග් එක. ඒ කිව්වේ ජාතික ගීතය. නේ? ඊට පස්සේ ජාතික කොඩිය. දැන් එතෙන්ට යන්න කලින් අපි පොතේ දාලා තියෙන බලන්නකෝ පාසල් කොඩිය. ස්කූල් ෆ්ලැග් එක. ස්කූල් සෝන්ස් පාසල් ගීය නේ. එතකොට බලන්න දැන් මේවා ස්කූල් සෝන්ස් කියනකොට ඒකේ පුද්ගලයෙක් නෑ. ඒ ඉස්කෝලේ ළමයි 1000ක් ඉන්නවනම් ඒ 1000ගෙම ස්කූල් සෝන් එක තමයි ඒක. 1000ක් ඉන්නවනම් ඒ ළමයි 1000ගෙම ස්කූල් සෝන් එක තමයි ඒක. හරි? ළමයි 1000ක් ඉන්නවනම් ඒ 1000ෙම ස්කූල් සෝන් එක තමයි ඒක. එතකොට ළමයි 1000ක් ඉන්නවනේ ඒ 1000ෙම තමයි කොඩි. ඒතර අපේ කියලා තමයි කියන්නේ. අපේ පාසල් කොඩි. අපේ පාසලේ ගීතය. අපේ පාසලේ ක්‍රීඩා උත්සවය. යාන් එහෙමයි අපි කතා කරන්නේ. අපේ කියලා. නේ? එතකොට දැන් ඔයාට පාසලේ තියෙන ඩෙස් එකක් ඔයාකට ගිහිල්ලා ඉඳගෙන ඉන්න ඩෙස් එකක් තියෙනවා. නේ? එතකොට ඒ ඩෙස් එක ගැනත් හිතන්න ඕනේ. මොකද්ද? ඒක කාගේද? අපේ එකක්. ඔයා ඒක දැනට ඉන්නවා. හැබැයි ඔයා දැනට ඒක හිටියට ඒක අපේ එකක්. ඒ අපේ එකක් කියන්නේ. ඒක ඔයාට විතරක් නෙවෙයි ඒක භාවිතයේ අයිතිය තියෙන. ඒක ඔයාගෙන් පස්සේ තව එන නංගිලා මල්ලිලාට ඒ ඩෙස් එකේ පුටු ඉඳගෙන ඉන්න ඕන. එහෙනම් ඔයාට මේ අවුරුද්දකට තමයි මේ පුටුව ඉඳ ගන්න තියෙන්නේ. එතකොට ඒ අවුරුද්ද තුල මේක පැදලා මේක යන ගලවලා තවත් කෙනෙකුට ඉන්න බැරි වෙන්න මේක තියන්න හොඳ නැහැ. ඇයි මේක පොදු එකක්. හැමෝටම අයිති. සමහරවිට නූපන් දරුවෙකුටත් මේක අපි හරියට පාවිච්චි කළොත් නූපන් දරුවෙකුට, ඒ කියන්නේ තාම ඉපදිලා නැති දරුවෙකුටත් මේ ඩෙස් එකේ ඉඳගෙන ඉන්න පුළුවන්. පැහැදිලිද? ඒ නිසා අපි අපේකම සුරකින්නවා කියලා කියන්නේ මෙන්න මේ පොදු දේවල් හැමදේම අපි ආරක්ෂා කරන්න ඕන. ඒ නීතියකට කාටවත් බයකට එහෙම නෙවෙයි. ඒ අපේ මනුෂ්‍යත්වය. හේතුව මේ සමාජයේ පොදු කියන දේවල් මේ සමාජයේ හැමෝටම අදාළයි. නේ සමහර වෙනට බලන්නකො සමහරු ගත්තයින් පස්සේ පොදුවේ අපි කියමු ට්‍රේන් එක කියලා කෝච්චි ඒ යනවනම් එයාලා මොකද්ද කරන්නේ? සමහර ඉන්න කෝච්චි යනකොට අර කෝච්චියේ තියෙනවනේ මේ ඔය බාත්රූම් වල අලුතෙන් ආපු කෝච්චි වල බාත්රූම් ලයිට් මේ ඔක්කොම ටික ඒව ගලවගෙන යන සාක්කුවේ දාගෙන ගලවගෙන සාක්කුවේ දාගෙන යනවා ගෙදර තියාගන්න. ආන් ඒ වගේ අපි ඒවට කියනවා අවජාතක වැඩ නේ. හරියට يعني ඒ වගේ අපි කියන්නේ මේ අශික්ෂිත වැඩ කරන්න හොඳ නැහැ. කොතනවත් එහෙම. ඇයි මේ ට්‍රේන් එක තියන්නේ මේ පොදු එකක්. මේක තියෙන තාක්කල් මේ ලංකාවේ යන ඕනෑම කෙනෙකුට මේක යන්න පුළුවන්. ඒක යන්න ටිකට් එකක් ගන්න ඕනේ. ඒක ඇත්ත. ඒකේ නඩත්තු සඳහා. හැබැයි මේකේ තියෙනවා හැම දෙයක්ම අපි ආරක්ෂා කරන්න අපි බැඳලා ඉන්නවා. පුරවැසියෝ විදිහට රටේ. බස් හෝල්ට් එකක් ගත්තකින් පස්සේ ඒකේ අරවම අලවලා ඒක විකෘති කරන්නේ ඒක ආරක්ෂා කරන්න අපි බැඳලා ඉන්නවා. හරිද? එතකොට පාසල ගත්තකින් පස්සේ පාසලේ টয়ලට් එක ගත්තකින් පස්සේ ඒක අපේ එකක්.
ඒක ගිහිල්ලා කුරුටු බයිලා ගන්න, පෑනෙන් ලියන්න, පැන්සලෙන් ලියන්න, ඒ වගේ අර අසික්කිත වැඩ කරන්නේ නැහැ අපි. ඇයි මේවා සුදුසු නැති වැඩ. මේවා නුසුසු වැඩ. ඒ නිසා අපි මේ හැම පොදු දෙයක්ම පුතේ අපි ආරක්ෂා කරන්න ඕනේ. හරිද? මේවා අපි ආරක්ෂා කරන්න ඕනේ. ඒක තමයි අපේ කම කියලා කියන්නේ. ආදරය කරන්න ඕනේ. මේ භෞතිකමය දේවල්නේ. මේ ඔක්කොම කොහෙද තියෙන්න ඕනේ? මේවා ආරක්ෂා කරන්න ඕනේ. හැඟීම තියෙන්න ඕනේ හදවතේ. ඒක තමයි අපි අධ්‍යාපනය තුලින් කියනවා අපි දැනුම කුසලතා ආකල්ප කියලා. හරිද? දැනුම කුසලතා ආකල්ප. ඒතර දැනුම කියන්නේ මේ පොතෙන් ගන්න දෙන්නේ. දැනුම කියන්නේ පොතෙන් අපිට මනසට ගන්න දේ. හරිද? කුසලතා කියලා කියන්නේ අපේ අත් දෙකෙන්, අපේ කටෙන්, අපේ අතපය වලින් චලනය වෙන බාහිරට පේන දේවල්. නේ? එතකොට අපි ආකල්ප කියලා කියන්නේ පුතේ ඒ ගන්න දැනුම, ඒ කියන කුසලතා, ඒ කියන සීල අධ්‍යක්ීම් පදනම් කරගෙන අපි සමාජයට හිතකර විදිහේ ජීවන රටාවක්, මානසිකත්වයක්, චර්යා රටාවක් අපෙන් සමාජයට බාහිරට පේන්න ඕන. හරිද? ඒවා තියෙනවා නම් අපේ කම කියන එක අපි නිතින්ම තියෙනවා. දැන් බලන්නකො මෙතන තියෙනවා ජාතික කියලා අපි කතා කරන ජාතික ගීය, ජාතික කොඩිය, ජාතික වෘක්ෂය, ජාතික පුෂ්පය කියලා ටිකක් තියෙනවා. ඔයව දන්නවනේ ඔයාලා. පුරවැසි වලට එහෙම ඔයාලා ඉගෙන ගන්න. දැන් එතකොට මේ බලන්නකො මේක අපේ ජාතික කොඩිය. එතකොට අපි මේක ලංකාවේ ජාතික කොඩිය කියලානේ අපි කියන්නේ මේක. එතකොට මේක අපිට විතරක් කියන්නේ මේක සිංහලයාට විතරක් නෙවෙයි. මේක සිංහලයාට විතරක් නෙවෙයි. එතකොට මේක මේ බලන්න වර්ණ කහ පාට තියෙනවා, රතු පාට තියෙනවා, කොළ පාට තියෙනවා, තැඹිලි පාට තියෙනවා, බෝපත් හතරක් තියෙනවා නේ. සිංහයෙක් ඉන්නවා, කඩුවක් එක අතකින් අරගෙන තියෙනවා. ඊට පස්සේ නේ ඒ බලන්න ඒක නිර්මාණය කරලා තියෙන ආකාරයක් තියෙනවානේ. නිර්මාණය කරලා තියෙන ආකාරයක් තියෙනවා. එහෙනම් ඇයි මේ ඒක නිර්මාණය කරලා තියෙන්නේ? ඒ කියන්නේ මේ තියෙන හැම වර්ණයකින්ම හැම රේඛාවකින්ම යම් පණිවිඩයක් තියෙනවා. යම් පණිවිඩයක් සමාජයට දෙනවා. මොකක්ද මේ පණිවිඩය? ඔයාලා දන්නවා මොකක්ද රතු පාටින් කියන්නේ? දැන් අපේ මෙතන පොතේ දාලා තියෙනවා. මේ බලන්න. මොකක්ද කියන්නේ? කහ පාටින් කියන මොකක්ද? සිංහයා. කහ පාට සිංහයා. කහ පාට සිංහයා මොකක්ද කියන්නේ? සිංහල ජාතිය, සිංහල ජනතාවගේ විනයගරුක බව. ඔන්න කහ පාට සිංහයා, සිංහල ජාතිය, සිංහල ජාතියේ විනයගරුක බව. එතකොට දැන් ඔයාගේ උපැන්නේ ඔයාගේ ජාතියේ තියෙන සිංහලද, දෙමළද, ඉස්ලාම්ද කියලා බලන්න ඕන. එතකොට හරිද? එතකොට ඒ විනයගරුක බව අපි ළඟ තියෙනවද? දැන් මේ දවස්වල බලන්න කොරෝනා කියලා කියනවා, දවසින් දවස වැඩි වෙනවා කියලා කියනවා. ඉතින් අපි මොකක් හරි හොර ලියුමක් හරි හදාගෙන පාරට try කරන්නේ. කෑම බීම අපිට ප්‍රශ්න තියෙනවා ඉතින්. ඒක තමයි පුංචි කාලේ හරියට ඉගෙනගෙන අතිරික්තයක් කියන එකක් තියෙන්න ඕන. අභියෝග කියනවා ජීවිත පුරාවටම එනවා. ඒක තමයි ඉතිරි කිරීමක් කරගෙන ඒ ආහාර සුරක්ෂිතතාවය නැත්නම් මුදල් ටිකක් ඉතිරි කරගෙන ඉන්න ඕන කියලා කියන්නේ. එහෙම නැතිකොට අපි එදා වේල කනවා කියලා හැමදාම ප්ලෑන් කරලා අරමුණක් නැතුව එහෙම ඉන්න ගියාගෙන් පස්සේ ගන්නවා වගේ ප්‍රශ්නයක් ආවම අපිට උත්තරයක් නැති වෙනවා. ඉතින් ඒක තමයි මේ නිදහස් අධ්‍යාපනය කියලා එක්කුත් දීලා අපි ඔලුගිඩි පාදන්න මේ උත්සාහ ගන්න. එතකොට අපි ඒව හරියට ඉගෙන ගන්න ඕනේ. එහෙම නැතුණාගෙන් පස්සේ ජාතික කොඩියේ මොන විනය සංකේතවත් කරත් අපි ප්‍රෞಢත්වයක් තියනවා කියලා කිව්වත් අපිට පුතේ මේ ජීවිතේ ගොඩක් වෙලාවට බාහිරට ඒවා යන්නේ නැහැ. හරිද? ඔව් ඔයාගේ ප්‍රශ්නේ කියන්න පුතේ මම පාඩම කරන් යනවා. හරි ඊට පස්සේ දැන් බලන්න මේකේ තියෙනවා තා මොකද්ද? නිර්භීතකම, අභිමානයේ, නායකත්වය, සාධාරණත්වය. ඉතින් අපි ළඟ තියෙන්න ඕනේ. ඉතින් අපි තේරුම් ගන්න අපි සිංහලයෝ නම් මෙන්න අපේ කොඩියෙන් තියෙන මේක. එහෙනම් ඒ කොඩිය නිකන් කොඩිය කියන්නේ අප්‍රාණික දෙයක්නේ. ප්‍රාණවාචී අපි තමයි ඒකට ජීවය දෙන්නේ. එහෙනම් ජීවය දෙන්න ඔයාගේ චරිතය තුළ අභිමානය, නිර්භීතකම, විනයගරුක බව එහෙම තියෙනවද? බලන්න අසිපත ධාර්මිකව නිත්‍යානුකූලව යුක්තිගරුකව රට පාලනය කරමින් මව්බිමේ ආරක්ෂාව උදෙසා නැගී සිටීම පෙන්වුම් කරා. ධාර්මිකව නිත්‍යානුකූලව නේ ධාර්මිකව නීත්‍යානුකූල යුක්තිගරුක බව. ඒ ඔක්කොම තියෙනවා. එතකොට රට පාලනය කරන පාලකයන්ගෙත් තියෙනවා අපේත් තියෙනවා. මොකද කොඩිය කියන එක අපි හැමෝගෙම නේ. ඉතින් ඒවා අපි ළඟ තියෙනවා. ඊළඟ බෝපත් 4 මොනවද බුදුදහමේ තා වැදගත් කියන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ලක්ෂණ 4. හරිද? එතකොට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන 4 බ්‍රහ්ම විහරණ තමයි බෝපත් 4ෙන් මේක නිරූපණය වෙන්නේ. එතකොට අපි කිව්වා මේ සිංහයාගේ නිර්භීතකම, විනයගරුක බව, ඒ හැමදේම අභිමානය කියන දේවල් සිංහලයාගේ නේ. එතකොට යුක්තිගරු බව, නීත්‍යානුකූලව, ධාර්මිකව රට පාලනය කිරීම තමයි මේ අසිපතින් නිරූපණය වෙන්නේ කියලා. හරිද? එතකොට බෝපත් 4 කිව්වොත් තද රතු පාට.
ශ්‍රී ලංකා ජනතාවගේ ජීව රුධිරය පෙන්눔 කරන අතර අතර බලන්න කොළ පාටින් අනිත් ජනතාව කවුද කොළ පාටින් එතකොට කොළ හා තැඹිලි පාටින් සිරස් පාට දෙකින් දෙමළ සහ මුස්ලිම් බර්ග මැලේ ඇතුළු අනිකුත් ජාතීන් නියෝජනය කරා. එතකොට මේ ඇයි මේකට මේ කොළ පාටත් තැඹිලි පාටත් දාලා දෙන්නේ? ඒ කියන්නේ අපේ රටේ සිංහල විතරක් නෑ අනිත් ජාතියක් ඉන්නවා. ඒ අයත් සංකේත කරන්න ඕනේ මේ ටික දාලා තියෙනවා. එතකොට අපේ මුල්ම කොඩිය උනේ පුතේ මෙන්න මෙතනින් එහා මේ රතු පාට කොටස තමයි අපේ කොඩිය. මේ දෙක පස්සේ තමයි ඇඩ් කළේ මේ විවිධ ජාතීන්ගේ නියෝජනයත් එක්ක. ඉතින් මේ එතකොට මේ දැන් අපි සියලුම දෙනා එකම එකක් ඇතුලේ ඉන්නේ. එතකොට මේක සිංහලයා හිතනා වගේම අනිත් ක්‍රිස්තියානිකත් හිතන්න ඕන, දෙමළකත් හිතන්න ඕන. ඒකට ගරු කරන්න ඕන රටත් තුල ඉන්නකොට. අනේ අපිට දෙමළෙන් ගායනා කරන්න ඕන, ජාතීය ගීය අපිට සිංහලෙන් ගායනා කරන්න ඕනේ. එහෙම එකක් නෑ. රටක සංස්කෘතිය පවත්වාගෙන යනවා නම් ඒකට අපි ගරු කරන්න ඕන. නේ? අපි එක පැත්තකට මොකක් හරි අන්තගාමීව අදිනකොට වෙන්නේ මොකද්ද? එතන ගැටුම් ඇති වෙනවා. ඉතින් ඒ නිසා අපි එහෙම වෙන්න හොඳ නැහැ. හරිද? ඉතින් ඒවා මේවා ඉගෙන ගන්න විභාගයට උත්තර ලියන්න නෙවෙයි. විභාගයක් පාස් වෙන්න ඕනේ. විභාගේ පාස් වුණාට වැඩක් නැහැ නේ. ජීවන ගමන පාස් ෆේල් වෙනවා නම්. ඒක නිසා අපි මේ රට තුල ඒ විදිහට ඉගෙනගෙන ඉදිරියට ගියොත් අපේ රට අනාගතයේ හරි පුතේ වෙනස් වේවි. එතකොට මේ කහ තීරුවක් තියෙන මොකද්ද? සීල ජාතීන් අතර සමගි සම්පන්න භාවය. ඊළඟට මේ බලන්න ජාතිය කොඩිය අපි පරිහරණය කරනකොට අපි සැලකිලිමත් වෙන්න ඕන. මොකද්ද සැලකිලිමත් වෙන්න ඕන? අපි සැලකිලිමත් වෙන්න ඕනේ ජාතික කොඩිය රැගෙන යාමේදී යෂ්ටිය ඍජුව තබා ගැනීම. ජාතික කොඩියක් රැගෙන යනකොට යෂ්ටිය ඍජුව තබා ගන්නවා. ඍජුව කියන්නේ කෙලින්. ක්‍රීඩා උත්සවවලදී හෝ වෙනත් අවස්ථාවලදී හුදු විනෝදය උදෙසා ජාතික කොඩිය පරිහරණය නොකිරීම. නේ? දැන් අපි ජාතික කොඩිය එහෙම බිම දාලා පිටේ බැඳගෙන සමහර එක ඇඳුම් අදලා ඒ වගේ තියෙනවනේ. එහෙම කරන්න හොඳ නැහැ. ඒකට ගරුත්වයක් තියෙනවා. කිසිදු අවස්ථාවක බිම නොතැබීම. ජාතික කොඩිය ඔසවන අවස්ථාවලදී සියලු දෙනා නැගිටී ඒකට ගරු කරනවා. සීරුවෙන් හිටගෙන ඉන්නවා. සිංහ රූපයේ පාද පහළට සිටිනසේ කොඩිය එසවීම. ජාතික කොඩිය එසවී ජාතික ගීය ගායනා කිරීම. හානියටපත් හෝ අවලස්සන කොඩි භාවිත නොකිරීම. අන්න මේවා අපි ජාතික කොඩිය පරිහරණයේදී සැලකිලිමත් වෙන්න ඕන. එතකොට විභාගයටත් අහන්න පුළුවන් ජාතික කොඩිය භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු 4ක් ලියන්න කියලා. මතක තියාගන්න. ඊළඟ ජාතික ගීය. ජාතික ගීය කියලා කියන්නේ පුතේ අපේ රටේ ආනන්ද සමරකෝන් මහතා විසින් රචනා කරන ලද ගීතය. එතකොට ඒක අපේ අභිමානය කියන එක ජනිත කිරීම උදෙසා අපේ මාතෘ භූමියේ තියෙන සෞන්දර්යත්වය, ඒකීයත්වය ඒවා ජනතාව තුළට කාවැද්දීම කියන එක අරමුණු කරගෙන රචනා කරපු ගීතයක්. මේ නැන බව, නැනවත් බව, උත්සාහය, නේ එකම මාකුගේ දරුවන් බව කියන කාරණාවන් මේ ජාතික ගීයේ අවධාරණය කරනවා. ඒ නිසා මම අර මුලින්මුත් කිව්වේ ජාතික ගීය කියනකොට අර එක ජන වර්ගයකට විතරක් නෙවෙයි. අපි ඒවා එහෙම කියන්නේ දැන් රටක ජීවත් වෙනකොට ಜಾති වර්ග ගණනාවක් ඉන්න පුළුවන්, භාෂා ගණනාවක් තියෙන්න පුළුවන්. හැබැයි එතකොට අර ඒ ඉන්න ಜಾති වලට විදිහට ජාතික කොඩි, ඉන්න ජාතික විදිහට ජාතික ගී තිබ්බොත් ඒ ಜಾති හරි අවලස්සන, අපිලිවෙලයි. පිළිගන්න බෑ. දැන් ඇමරිකාව ගත්තොත් ඒකේ විවිධ මිනිස්සු ඉන්නවනේ. විවිධ ජාතිකින් ඉන්න. හැබැයි එහෙම කියලා ජාතික ගීය, ජාතික කොඩිය වෙනස් වෙලා නැහැනේ. බ්‍රිතාන්‍යයේත් එහෙමයි. ජාතික කොඩිය, ජාතික ගීය වෙනස් වෙන්නේ නැහැ. ඒවා සාම්ප්‍රදායිකව පවත්වාගෙන යන විදිහට පවත්වන්න. මිනිස්සු අපේ රටේ තියෙන නූගත්කම කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ වගේ දේවල් අල්ලගෙන සමහර කලාවට විවිධාකාර අරගල රණ්ඩු සරවල් රට තුළ ඇති වෙනවා. ඉතින් ඒක අපි මේ පුංචි පන්ති ඉඳලා හරියට ඉගෙනගෙන ගියාම මේ දේවල් වෙන්නේ නැහැ පුතේ. ඒ නිසා ඒවා මේ සංස්කෘතික වශයෙන් පවත්වාගෙන යන විදිහට පවත්වාගෙන ගියාම හරි. එතකොට ඒ අර්ථය තේරුම් ගන්න ජාතික ගීය කියනකොට හයියෙන් කියනවා දැන් ඔයාලා ඉස්කෝලේ ඉඳන් එහෙම ජාතික ගීය කියනවනේ. ශ්‍රී ලංකා මාතා කියලා නේ. එතකොට ඒක නිකන් කට වහගෙන කියන්නේ ලාංකිකයෙක් නම් කට අරලා හයියෙන් ඒක කියන්න ඕන. මොකද ඒකේ ඒ ගීයට පණ දෙන්නේ මම අර ඉස්සෙල්ලා කියන්නේ කොඩිය කියන එකට ප්‍රාණය නැහැ. ගීතය කියන එකට ප්‍රාණය නැහැ. අපි ඒකට පණ දෙන්නේ. නේ. ඔයයි ඒකට පණ දෙන්නේ. ඔයයි ඒකේ කියන මේ එක මවකගේ දරුවෝ කැලවසෙන් ජීවත් වෙන්න ඕනේ කියන්නේ ඔයාට. හරිද? අපිට ඒ පණිවිඩය දෙන්න ඕනේ. ඒතර අපේ ඇඟේ ඒ රුධිරය තියෙන්න ඕනේ. ඒ අභිමානය කියන එක, ඒ ප්‍රෞಢත්වය කියන එක අපේ තුල තියෙන්න ඕනේ. නේ? ඉතින් ඒ විදිහේ අපිට පුළුවන් අපිට මේ වගේ ජාතික ගීය වුණත්, ජාතික කොඩිය වුණත් මේ අපි භාවිත කරන වෙලාවට අපිට ඒක ඵලදායීව භාවිත කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඊළඟට අපේ ජාතික වෘක්ෂය ගැන අපි කතා කරනවා. ජාතික වෘක්ෂය තමයි පුතේ අපේ
ඔයාලා දන්නවා විශේෂයෙන්ම බුදුවරුන් පවා මේකෙදී පිටදී කියන්නේ බුදු වීමට පවා උපකාර වුණ වෘක්ෂයක් තමයි නාගස කියලා කියන්නේ. ඒතකොට මේ නාගස නම් බුදු වෙච්ච බුදුවරු කීප දෙනෙකුත් මේකේ සඳහන් කරලා තියෙනවා. මංගල කියන බුදුරජාණන් වහන්සේ, සුමන කියන බුදුරජාණන් වහන්සේ, රේවත කියන, සෝබිත කියන බුදුරජාණන් වහන්සේලා මේ නාගහ කියන එක දැන් ගෞතම බුදුරජාණන් වහන්සේ ඇසතු වෘක්ෂය එහෙම නැත්නම් අපි බෝධිය කියලා වඳින්න පුදන්නේ. ඒ ගහන බුදු වෙන්න උපකාරී කරගත්තේ. එතන මේ සුමන මංගල රේවත සෝබිත කියන බුදුරජාණන් වහන්සේලා මේ නාගස ළඟ තමයි බුදු වෙලා තියෙන්නේ. හරිද? එතකොට අපි ඒක අපේ අද වෙනකොට අපේ ජාතික වෘක්ෂය බවට පත් වෙලා තියෙනවා නේ. එතකොට තවත් ජාතක කතාවල තියෙනවා නාමල් පිදීමේ ආනිසංස නේ. ජාතක කතා වල කියන්නේ බුදුදහම තුළ විවිධාකාරයෙන් සඳහන් වෙලා තියෙන හරි ලස්සන දේවල්. ඔයාලා මේව දැකලා ඇති. නාගස් පෙරදින විශ්වවිද්‍යාලයේමත් ලස්සන නාගාත් තියෙනවා. ඉතින් මේවා සාමාන්‍යයෙන් හැම තැනම නැහැ. නමුත් ඉතින් තියෙනවා. දුර්ලභ දේවල් නෙවෙයි, තියෙනවා සාමාන්‍යයෙන්. ඒතර නාමලින් ඊට සෞම්‍ය මිහිරි සුවඳක් වාහනය වන අතර නාදළුවේ වර්ණය ඕනෑම අයෙකුගේ සිත් පැහැ ගන්නා බව නිරායාසයෙන්ම ඒක සිද්ධ වෙනවා. බලන්නකො මේ රන්වන් පාටදනේ මේ හරිම ලස්සනයි. ඕනම කෙනෙකුට මේ సౌందర్యාත්මය රස විඳින්න ආසයිනේ නේ. ඉතින් ඒක තමයි මේ දැන් මේක ඒ වගේම මේක විශාල වෙනවා. ඒතර ගහ යටට සමහරට වතුර වැටෙන්නෙත් නැති තරමට මේ කොළ පත්‍ර හැදිලා මේ ගහ විශාල වෙනවා. ඒක හරිම ලස්සනයි. හරිද? ඉතින් ඒක තමයි නාගහයි හැටි. හරි. දැන් අපි කතා කරා පුතේ කාරණාවන් කීපයක්. එකක් තමයි අපි කතා කරා ජාතික කොඩිය. ඊට පස්සේ අපි කතා කරා ජාතික මොකද්ද? ස්වාමීන් වහන්සේ ඔව් කියන්න. මේ මට අද ඉස්කෝලේ ක්ලාස් එකක් තියෙනවා. දැන් මම ලොග් අවුට් වෙනකොට කමන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ? කමන්නේ පුතේ, කමන්නේ තේරුවන් සරණයි. හරි. එතකොට මේ ස්වාමීන් වහන්සේ එතකොට පුතේ මොකක්ද අපි කිව්වේ මේ අපිට තව ජාතික පුෂ්පය අපි කතා කරා, ජාතික කොඩිය ගැන කතා කරා, ජාතික ගීතය ගැන කතා කරා, ජාතික වෘක්ෂය ගැන කතා කරා. ඊට පස්සේ දැන් ජාතික පුෂ්පය ගැන කතා කරන්නේ. તો ජාතික පුෂ්පය තමයි පුතේ නිල් මානෙල් මල කියලා කියන්නේ. මේ පේන එක. නිල් මානෙල් මල ජාතික පුෂ්පය. හරිද? එතකොට එය හඳුනා ගැනීම වැදගත්. මානෙල් මල නෙවෙයි නිල් මානෙල් මල. හරිද? එතකොට දැන් මේ බලන්න මහා නිල් මල බුදුරදුන්ගේ සිරිපතුලේ ඇතුළත් 108ක් වූ මංගල සංකේත වලින් එකක්. ඒතර බුදුහාමුදුරන්ගේ පාදයේ මංගල ලක්ෂණ තියෙනවා කියන 108ක්. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ මංගල ලක්ෂණ තියෙනවා කියන 108ක්. ඒ 108න් එකක් තමයි මේ මහා නිල් මල කියලා කියන්නේ. නිල් මහා නිල් මල. ඒතර මේ නිල් මහා නිල් මල තමයි අපි අපේ ජාතික වෘක්ෂය බවට පත් වෙලා තියෙන්නේ. ඒකට ඒක බොහොම පවිත්‍රායි, සුවඳවත්, කොහොමත් මල් සුවඳයි නේ. එතකොට ඒක පවිත්‍රායි, ඒ කියන්නේ පිරිසුදුයි. ඉතින් ඒක නිසා මේක මංගල සංකේතයක් බවට අතීතයේ ඉඳලම මල කියන එක, ඒ කියන්නේ මංගල කියන්නේ සුබ කියන. මල් කියන්නේ සුබ සංකේතයක් බවට පත් වෙන්නේ නේ. ඉතින් කොහොමත් ඒ අතර මේ මානෙල්, නෙළුම් කියන ඒවා බොහොම පවිත්‍රත්වය ගැන කියන්නේ. නෙළුම් මල, මානෙල් මල ඒවා පවිත්‍රත්වය ගැන කතා කරන පිරිසුදුභාවය. එතකොට ඒ ජාතික පුෂ්පය අපේ නිල් මානෙල් මල. හරි. එතකොට මෙන්න මේ අපේ කම සුරකමු කියන පාඩම තුල අපි කතා කළේ මේ කියපු කාරණාවන් ටික පිළිබඳව අපට යම් අවබෝධයක් පුතේ තියෙන්න ඕනේ. මේ කිව්වේ අවබෝධයක් කියලා කියන්නේ අපි මේවට ගරුසරු ඇතුව ජීවත් වෙන්න ඕනේ. ගරුත්වයක් කියන එකක් දක්වන්න ඕනේ. මේ හැම දෙයකටම. ඒ ගරුත්වය හරි වැදගත් වෙනවා. හරිද? අපේකම කියන එක තියෙන්න ඕනේ. ඒවට අපි මේව අවභාවිත වෙනවා නම් ඒ කියන්නේ ඒව සුදුසු පරිදි භාවිත කරන්නේ නැත්නම් ඒවට අපිට එරෙහි වෙන්න පුළුවන්කමක් තියෙන ඕනි. ඒක හරි වැදගත් අපේ ජීවිතයට. හරි. එහෙමනම් පුතේ අපි මේකට අදාළ ප්‍රශ්න ටිකක් තියෙනවා. මෙන්න මේ ප්‍රශ්න ටික බලමු මොකද්ද? පළවෙනි ප්‍රශ්න තියෙනවා. අපේ ජාතික සංකේත මගින් ජාති ආගම් ભેදයකින් තොරව අප රටේ අනන්‍යතාවය ලෝකයට පෙන්눔 කරයි. ඒතර මේ වාක්‍යය හරිද වැරදිද කියලා කියන්න
තියෙනවා වලට. හරිද? හරිද වැරදිද කියලා. අපේ ජාතික සංකේත මගින් ජාති ආගම් ભેදයකින් තොරව අපේ රටේ අනන්‍යතාවය ලෝකයට පෙන්වුම් කරයි. මේ වාක්‍ය හරිද වැරදිද? දනුන හරිද වැරදිද? මංජුල, නිහා දැන් අපි ඉගෙන ගත්ත පාඩමේ තියෙනවා. දැන් අපි කිව්වා ජාතික කොඩිය කියන එකේ සියලු ජාතීන් නියෝජනය කරනවා කියලා. ජාතික ගීය සියලු ජාතීන් ආගම් ભેදයකින් තොරව අපි හැමෝම කරු කරනවා කියලා. එහෙනම් මේ වාක්‍ය හරිද වැරදිද? හරි. මේ වාක්‍යය හරි. බොහොම සන්තෝෂයි නිහා. ජාතික කොඩිය යනු රටක අනන්‍යතාවය ලෝට පෙන්වන ප්‍රධාන සංකේතයකි. ජාතික කොඩිය යනු රටක අනන්‍යතාවය ලෝට පෙන්වන ප්‍රධාන සංකේතයකි. හරිද වැරදිද මේක? හරි. ඔව් ඒකත් හරි. බොහොම සන්තෝෂයි. ඊළඟට ජාතික කොඩියෙන් ඇතුළත් වන සංකේත අතර සියලු ජාතීන් අතර එකමුතුව එකිනෙකා අතර අවබෝධ නිරූපණය වන්නේ තද රතු පාට තීරුවෙනි. හරිද වැරදිද මේක? වැරදි. ඔව් වැරදි. තද රතු පාටින් නෙවෙයි. බෝපත් හතරෙන් පිළිඹු වන්නේ දෙමළ මුස්ලිම් බර්ග මැලේ යන සිව් ජාතීන්ය. මේක හරිද? වැරදි. වැරදි. බොහොම ස්තුතියි වැරදි. ජාතික කොඩිය එසවීමට පෙර ජාතික ගීය ගායනා කරයි. හරිද? වැරදි. වැරදි. ජාතික කොඩිය එසවීමට පෙර ජාතික ගීය ගායනා කරන්නේ නැහැ. කොඩිය එසවලා තමයි ගීය ගායනා කරන්නේ. අපේ ජාතික ගීයේ නිර්මාතෘවරයා වන්නේ මහගම සේකර මහතාය. හරිද? වැරදි. වැරදි. කවුද එහෙනම්? ආනන්ද සමරකෝන්. ඔව් ආනන්ද සමරකෝන් මහතා. ජාතික ගීය එක් ජන වර්ගයකට විශේෂ වූවකි. හරිද? වැරදි. වැරදි. ඔව් වැරදි. ඒක සියලුම දෙනාට විශේෂ වූවා. ජාතික ගීය ගායනා කිරීමට පෙර හිස නම ආචාර කිරීම සිරිතකි. හරිද වැරදිද? වැරදි. වැරදි. ඔව් ජාතික ගීය ගායනා කිරීමට පෙර අපි හිස නමන්නේ නැහැ. පසුව තමයි මේ ආචාරය කරන්නේ. ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය ඇකලු ගසයි. හරිද? වැරදි. වැරදි. මොකක්ද එන හරි එක? නාගස. නාගස. බොහොම ස්තුතියි. නෙළුම් මල අපගේ ජාතික පුෂ්පය ලෙස සැලකේ. හරිද? වැරදි. මොකක්ද එන හරි එක? වැරදි. නිර්මාණ. නිල්මල. හරි. බොහොම ස්තුතියි සන්තෝෂයි. ඊළඟට අප රට තුල විවිධ ජාතිහු මෙම විවිධ ආගමිකයෝද වාසය නොකරති. හරිද වැරදිද? වැරදි. වැරදි. ඔව්. බලවත් රෝග සමනය කිරීමට සමත් සිසිල් ගුණයෙන් සහිත ඖෂධීය පුෂ්පයක් ලෙස රෝස මල හැඳින්විය හැකිය. හරිද? වැරදි. වැරදි. ඔව්. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ ඇති 108ක් වූ මංගල සංකේත අතර නාමල පිහිට ඇත. හරිද වැරදිද? හරිද වැරදිද? වැරදි. හරි. ඇයි බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ මංගල ලක්ෂණ 108ක් තියෙනකො ඒ අතර එක සංකේතයක් තමයි නාමල කියලා අපි කිව්වා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදු බව ලැබීමට නියමිත බව පැවසෙන්නේ ඇහැල ගස් සෙවණේය. හරි. හරිද වැරදිද? අපි මේකේ ඇහැල ගහක් ගැන කිව්වේ නෑනේ. අපි කිව්වේ මේකේ මොන ගහක්ද? නාගසක් ගැන. සල්ගස ජාතිය ශක්තිය හා චිරපැවැත්ම මූර්තිමත් කරයි. හරිද වැරදිද? වැරදි. වැරදි. අපි කිව්වේ මේකේ ජාතික වෘක්ෂය ගැන නාගස ගැන. හරි. එතකොට ඕනනම් ඔය පේපර් එක ඔයාලට එවනවා. ඔයාලා ඒක නැවත වතාවක් කියවන්න. එතකොට ওই ටික තමයි පුතේ ඔය පාඩමේදී අපි ඉගෙන ගත්තේ. එහෙනම් අපි අදට පාඩම ඉවර කරනවා. ඔයාලට තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරණයි තෙරුවන් සරණයි හාමුදුරුවනේ.